හරි 2015 ගාන ගන්න ළමයි 2015 අවුරුද්දේ ගාන 2015 අවුරුද්දේ ගාන ගන්න හරි ඒක කියනවා අපිට මෙහෙම බලන්නකෝ දැන් බලමු ඔයාලට ඕවා හදන්න පුළුවන්ද කියලා බලන්න මම ගාන කියවනවා ඔයාලා අහන් ඉන්න ඔයාලත් ගාන බලාගෙන අහන් ඉන්න බලන්න හරි මෙහෙම කියනවා සායනයකට රැගෙන ළමයින්ගෙන් සායනයකට රැගෙන ළමයින්ගේ ස්කන්ධය කිලෝග්‍රෑම් වලින් ස්කන්ධ පිළිබඳ තොරතුරු ඇතුළත් අසම්පූර්ණ වගුවක් පහත දැක්කේ. හරි. සායනයකට ඇවිල්ලා තියෙනවා ළමයි වගයක්. රෝග සායනයක් තිබිලා තියෙනවා. ඒකට ළමයි වගයක් ඇවිල්ලා ඒ ළමයිගේ ස්කන්ධය තමයි වගුගත කරලා තියෙන ළමයි. හරි. ඊට පස්සේ අපිට කියනවා මෙහෙම වගුවේ සමුච්ඡේද සංඛ්‍යාත පේළිය සම්පූර්ණ කරන්න. බලන්න සමුච්ඡේද සංඛ්‍යාත පේළිය සම්පූර්ණ කරන්න හැටි. ඉස්සෙල්ලම දෙන ස්කන්ධය ඊට පස්සේ සංඛ්‍යාතය මම කෙටි ලියන්නම් ඔයාලට තේරෙනවා ඊට මෙතන තියෙනවා සමුච්ඡේද සංඛ්‍යාතය කෙටි ලියුවේ හොඳයි ඔයාලට වගුවේ තියෙනවනේ හරි බලන්න ස්කන්ධය ඉස්සෙල්ලම තියෙනවා ස්කන්ධය තියෙනවා 5/10 ඊට පස්සේ 10/15 ඊට පස්සේ 15/20 ඊට පස්සේ 20/25 ඊට පස්සේ තියෙනවා 25/30 අන්තිමට තියෙනවා 30/35 මෙන්න මේ ස්කන්ධයේ දීලා තියෙන ළමයි පන්ති ප්‍රාන්තර විදියට ඊට පස්සේ සංඛ්‍යාතයේ දීලා තියෙනවා මෙහෙම 2යි සංඛ්‍යාතයේ දීලා තියෙනවා මෙහෙම 2යි 5යි 8යි 8යි 6යි 3යි ඔයාලමයි කියන්නේ ළමයි සමුච්ඡේද සංඛ්‍යාත පේළිය සම්පූර්ණ කරන විදිය මෙහෙමයි සමුච්ඡේද සංඛ්‍යාත පේළිය සම්පූර්ණ කරන්න මෙහෙමයි මෙන්න මේව එකතු කර කර යන්න ඕන ඉස්සෙල්ලම තියෙන සංඛ්‍යාතයේ දෙකනේ මුලින්ම තියෙන සංඛ්‍යාතයේ දෙක එහෙනම් සමුච්ඡේද සංඛ්‍යාතයක් දෙකම තමයි ඊට පස්සේ දැන් සමුච්ඡේද සංඛ්‍යාතයේ දෙක වුණානේ ඊළඟ පේළියට යද්දි මේ පහත් එකතු වෙනවා 2යි 5යි 7යි ඔන්න දැන් සමුච්ඡේද සංඛ්‍යාතේ 7 වුණා. 7 වුණා. දැන් ඊළඟට යද්දි මේ 8ත් එකතු වෙනවා. 7යි 8යි 15යි. ඔන්න දැන් 15 වුණා. ඊළඟ මේකට යද්දි මේ 8 එකතු වෙනවා. 15යි 8යි. 15යි 8යි 23යි. ඊට මේකට යද්දි තව මේ 6ත් එකතු වෙනවා. 23 මේ 23 වුණ එකට සමුච්ඡේද සංඛ්‍යාත 23 වුණානේ. ඒ 23 එකට උණ එකට තව 6ක් එකතු වෙනවා. 23යි 6යි. 29යි. ඔන්න 29යි. ඒ 29ට ඊළඟට ඊට පස්සේ මේ තුනත් එකතු වෙනවා 29යි 3යි 32යි. ඔන්න ඔය ආකාරයට පුළුවන් ළමයි සමුච්චි සංඛ්‍යාත පේළිය සම්පූර්ණ කරන්න. ඔයාලගේ සම්පූර්ණ කරේ නැත්නම් ටක් ගාලා පුරව ගන්න. සමුච්චි සංඛ්‍යාත පේළිය පුරව ගන්න ළමයි. හරි.
ඔය සමුච්ච සංඛ්‍යාත කියන පෙළේ පුරව ගන්න. ඔන්න මෙහෙමයි ගන්නලා තියෙන්නේ හොඳේ. අලුතෙන් සම්බන්ධ වුණ ළමයි නොදන්නවත් ඇති මේවා. එයාලා අපි මුල් දවස්වල වීඩියෝ ටික ඔක්කොම එවනවා. මුල්ලු ගන්නපු දවස්වල වීඩියෝ එවන්න ඔක්කොම ටික. හරි. එහෙනම් මේ වගුව මකන ළමයි. ඔය මේ වගුව සියලු දෙනා පුරවගත්තනේ. එහෙනම් වගුව මකනවා. බලමු. පුරවගත්තේ නැත්නම් මේ මඩ පුරව ගන්න හොඳේ. හරි. ඊට පස්සේ ළමයි අපිට කියනවා මෙහෙම දෙවෙනි කොටස වගුව ඇසුරෙන් දී ඇති ඛණ්ඩාංක තලය මත සමුච්ඡේද සංඛ්‍යාත වක්‍රය අඳින්න. මෙන්න මේ වගුව ඇසුරෙන් ළමයි අඳින්න කියනෝ සමුච්ඡේද සංඛ්‍යාත වක්‍රය. මේ වගුවට අඳින්න කියනෝ සමුච්ඡේද සංඛ්‍යාත වක්‍රය. හරි. දැන් මම ඒක ඔයාලට කියලා දෙන්නම්. බලන්නකෝ. හරි. හරි. මම මේක මගනවා. දැන් අපිට අඳින්න කියලා ළමයි සමුච්ඡේද සංඛ්‍යාත වක්‍රය. දැන් මම ඒක අඳින්න ඔයාලට කියලා දෙන්නම් බලා ගන්න සියලු දෙනා. හරි. මෙන්න මෙහෙම අක්ෂ දෙකක් ගහ ගන්නවා. ඔහොම අක්ෂ දෙකක් ගහගත්තා. මෙන්න මෙහෙම. අක්ෂ දෙකක් ඇඳගත්තා. මේක බිඳුව, මේක 5, 10, 15, 20, 25, 30, 35. හරි. 35 දක්වා විතරයි තියෙන්නේ. මෙන්න මේක තමයි ළමයි මේ අක්ෂය අපි ස්කන්ධය කියලා ගන්නවා. ස්කන්ධය අක්ෂය. ස්කන්ධය දීලා තියෙන පන්ති ප්‍රාන්තර විදියටනේ. ඒතර මේ අක්ෂය ගත්ත අපි ස්කන්ධය කියලා. හරි. ඊට පස්සේ මෙන්න මේ අක්ෂය අපි ගන්නවා සමුච්චිත සංඛ්‍යාතය. දැන් මේ අක්ෂය ගන්න ස්කන්ධය කියලා. ඒතර මේ අක්ෂය ගන්නවා සමුච්චිත සංඛ්‍යාතය. ඒක මම කෙටියෙන් දාන්නම්. සමුච්චිත සංඛ්‍යාතය. ඔන්න. අක්ෂ දෙකක් ගත්තා. මේ අක්ෂය ස්කන්ධය කියලා ගත්තා. මේක ගත්ත සමුච්චිත සංඛ්‍යාතය. හරි.
ඊට පස්සේ බලන්න ළමයි සමුච්චිත සංඛ්‍යාත වගුවේ පුරවද්දී 32 දක්වා ආව නේද ළමයි? සමුච්චිත සංඛ්‍යාතය ආව 32 දක්වා. එහෙනම් මේ සමුච්චිත සංඛ්‍යාතය 32 දක්වා ලකුණු කරන්න ඉඩ තියෙන්න ඕන. දැන් මේක 32 දක්වා ලකුණු කරන්න ඕන. මෙහෙමයි බලමු. 32 දක්වා ගන්න ඕන. හරි. සමුච්චිත සංඛ්‍යාතය ආවනේ 32 දක්වා. සමුච්චිත සංඛ්‍යාතය 32 දක්වා ආවා. ඒතර 32 දක්වා ගන්න නම් මෙහෙම දාමු මෙතන 8 16 24 32 මැදිනුත් දාමු. 4න් 4 ගත්තම ලේසි නේ. 4 8 12 16 4න් 4 ගමු. 4 8 12 16 20 24 20 24 28 32 ඔන්න 4න් 4 32 දක්වාම ගත්තා. එකින් එක නම් ගන්න බෑ ළමයි. හරි. ආයෙ මේකේ කොටු දැනේ දාලා තියෙන්නේ 5න් 5 නේ. මම ඒ විදිහටම දාන්නම්කෝ. කොටු දැනේ තියෙන්නේ 5න් 5. ඒ විදිහට දාන්නම්. පහ 10 15 20 25 30 35 ඔන්න කොටු දැනේ තියනාගේ යන්ම දාගත්තා 5 10 5 10 15 20 25 30 35 හරි දැන් ළමයි ඔන්න ඔය වගුව අපිට දීපු වගුව මෙන්න මේ කණ්ඩාංග තලයේ ලකුණු කරන්න ඕන හරි බලන්න ඔයාලගේ පොත ළමයි ඔයාලා මේ ළමයි මේ පාඩම් වල නිබන්ධන අපි ඉස්සරහට එවනවා මේ පාඩම වෙන මට එවන්නුනේ නෑ තාම ඊළඟ පාඩම් වල ඉඳලා අපි ඔයාලට දාලා නිබන්ධන එවනවා හරි ඊට පස්සේ ළමයි බලන්න මුල්ම ප්‍රාන්තරය 5/10 මුලින්ම තියෙන ළමයි 5/10 මෙහෙමනේ තියෙන්නේ 5/10 ප්‍රාන්තරය ඒක සමුච්චිත සංඛ්‍යාතයේ 2යි නේද ළමයි මුලින්ම තියෙනවා 5/10 කියන ප්‍රාන්තරය 5/10 කියන ප්‍රාන්තරය තියෙනවා ඒ ප්‍රාන්තරේ සමුච්චිත සංඛ්‍යාතයේ 2යි හැබැයි ළමයි ඒක ලකුණු කරන්නේ 5/10 ප්‍රාන්තරේ සමුච්චිත සංඛ්‍යාත 2යි නේ. ඒක ලකුණු කරන්නේ මේ 5 ගෙලින් නෙවෙයි. මෙන්න මේ 10 ගෙලින්. පසුපදයේ ගෙලින්. පසුපදයේ ගෙලින්. ඒ කියන්නේ මෙන්න මේ මේකට කියනවා අපි ඉහළ සීමාව. මේකට කියනවා පහළ සීමාව. මේ පන්ති ප්‍රාන්තරේ යම් මේ ඉස්සෙල්ලා තියෙන සංඛ්‍යාවට කියනවා පහළ සීමාව. මේකට කියනවා ඉහළ සීමාව. මෙන්න මේ ඉහළ සීමාව ගෙලින් තමයි ලකුණු කරන්නේ. ඒ කියන්නේ 10 ගෙලින් ලකුණු කරන්න ඕන 2. හරි. මෙන්න 10 මේ 10 ගෙලින් 2 ලකුණු කරන්න ඕන 2 නම් ළමයි දැන් මෙතන මේ මෙතන 5ක් තියෙනෝනේ බලන්නකෝ මෙතන තියෙනවා 5 ඉතින් පොඩි කොටුවෙන් කොටුව තමයි තියෙන්නේ 1 2 3 4 5 මේ 1 2 3 4 5 ඒ පොඩි කොටු ගහලා තියෙනවනේ ළමයි මෙන්න බිංදුව 1 2 මෙන්න මෙතන තමයි 2 තියෙන්නේ එහෙනම් 10 ගෙනින් ළමයි කොටු දෙකක් උඩට එනවා පොඩි කොටු දෙකක් උඩට එනවා මෙන්න මේ හරියට එනවා එතන තිතක් තියලා වටේට අඳින රවුමක් අන්න ඒ ලක්ෂ්‍ය ලකුණු කරා ඊට පස්සේ ඊළඟ ප්‍රාන්තරයේ තියෙනවා ඊළඟ ප්‍රාන්තරයේ තියෙන 10 15 ඊළඟ ප්‍රාන්තරයේ 10 15 චතුර්ථකත් මම මේකේ ඔක්කොම කියලා දෙනවා මුළු ගානම අහන් ඉන්න
ඊළඟ ප්‍රාන්තරේ 10ක් 15. මෙන්න මේකේ සමුච්චිත සංඛ්‍යාත අපි ඒක දීලා තියෙනවා සමුච්චිත සංඛ්‍යාතය 7යි. දැන් මේ සමුච්චිත සංඛ්‍යාතය ගන්න ඕන හොඳේ. 10ක් 15 කියන ප්‍රාන්තරේ සමුච්චිත සංඛ්‍යාතය 7යි. හැබැයි ඒක ලකුණු මේ 7 ලකුණු කරන්නේ මෙන්න මේ 15 කිලින්. මං කියන්නේ ඉහළ සීමාවෙන්නේ ගන්න ඕන. මේ 15 කිලින් 7ක් ලකුණු කරන්න ඕන. මෙන්න 15. 15 කිලින් මෙහෙම පොඩි කොටු 7ක් යනවා. 1 2 3 4 5 6 7. මෙතන පාස් කරලා පොඩි කොටු දෙකක් එන. එතකොට 7 එනවනේ. ඔන්න. එහෙනම් මෙන්න මේ 15 කිලින් ළමයි පොඩි කොටු 7ක් එන උඩට. හරි. එතකොට මෙන්න මේ වගේ ළමයි සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අඳින්න ඔය ආකාරයේ ප්‍රස්ථාර ගොලයක් ඕන. දැන් විභාගයට ප්‍රස්ථාර ගොල දෙනවා ඔයාලට. හරි. ඊළඟ බලමු. තුන්වෙනි ප්‍රාන්තරය 15 විරක් 20. 15 විරක් 20 කියන ප්‍රාන්තරයේ සමුච්චිත සංඛ්‍යාතය 15යි. මේකේ සමුච්චිත සංඛ්‍යාතය අපි වගු පුරවගත්තනේ. මේකේ සමුච්චිත සංඛ්‍යාතය 15යි. හැබැයි ඒක ලකුණු කරන්නේ මෙන්න මේ 20 කෙලින්. සමුච්චිත සංඛ්‍යාතය 15 කියන එක. ඒක ලකුණු කරන්නේ මෙන්න මේ 20 කෙලින්. 20 කෙලින් ලකුණු කරන 15ක්. මේ තියෙන 20. 20 කෙලින් මෙහෙම 15ක් උඩට යන්න. පොඩි කොටු 15ක්. මෙන්න මේ 15 මට්ටමට එන්න ඕන. හරි. මෙන්න මේ විදිහට ළමයි. මෙන්න මේ විදිහට ලක්ෂ්‍ය තියෙන තව අපිට තව ලක්ෂ්‍ය තුනක් තියෙනවා. ඔයාලා අන්නේ ලක්ෂ්‍ය තුන ලකුණු කරන්නකෝ ළමයි පැහැදිලිව මිනිහට. අක්ෂ දෙක මෙහෙම ඇඳගෙන දැන් මම ලක්ෂ්‍ය තුන ලකුණු කරා. ඒවත් ගානට තිතටම ලස්සනට අදින්න. ප්‍රස්ථාර කොළ තියෙනම් ප්‍රස්ථාර කොළයක මන්දින. ඒක තමයි වඩාත් හොඳ. ප්‍රස්ථාර කොළ එහෙම ළඟ තියාගන්න දැන්. ඉතින් ලක්ෂ්‍ය තුන ලකුණු කරන්නමයි.
හරි. ඊට පස්සේ ළමයි තුන්වෙනි ප්‍රාන්තරය බලමු දැන් වෙලාව ඇතිනේ. තුන්වෙනි ප්‍රාන්තරයේ තියෙනවා අපිට 20 25 හතරවෙනි ප්‍රාන්තරය 20 25. ඒතර ඒ ප්‍රාන්තරයේ සමුච්චි සංඛ්‍යාතය අපි දැන් පුරවගත්තා 23යි කියලා. මෙන්න මේකේ 20 25 ප්‍රාන්තරයේ සමුච්චි සංඛ්‍යාත 23 ආවනේ. ඒතර ඒක ලකුණු කරන්නේ මෙන්න මේ 25 ගෙලින්. 25 ගෙලින් 23. 23 හොයාගන්න මෙතනින් මේ 20. කොටු තියෙනවනේ 21, 22, 23, 24, 25. මෙන්න 20, 21, 22, 23. මෙන්න 23. කොටු වලින් ගණන් කරලා හොයන්න පුළුවන් නේ. 20, 21, 22, 23. මෙන්න 23. මේ 23 ගෙලින් මෙහෙම එන්න. ඇවිල්ලා මේ 25 ගෙලින් ලකුණු කරන්න. ඔන්න ඒ ලක්ෂය ලකුණු කරා. ඊළඟ 25 30. ඊළඟ ප්‍රාන්තරේ ළමයි 25 30. ඒ 25 30 කියන ප්‍රාන්තරේ ඒකේ සමුච්ච සංඛ්‍යාතය 29යි. මේකේ සමුච්ච සංඛ්‍යාතය 29යි. එතකොට අපි ළමයි 29 හොයා ගන්න ඕන. මෙතනින් ගිහිල්ලා මේ 25 කොටුවෙන් කොටු යන 25 26 27 28 29 මෙන්න මේ හරියට. ප්‍රස්ථාර කොලේ ගන්නම හොඳට බලා ගන්න පුළුවන්. 29 මෙන්න මෙතන එන්නේ. එහෙනම් මේකෙලින් එන්න. ඇවිල්ලා මේ 30 කෙලින් තමයි ලකුණු කරන්නේ. මෙන්න මේ අග සංඛ්‍යාව කෙලින්. ඉහළ මායිම කෙලින් 30 කෙලින්. මෙන්න මේ 30 කෙලින් මෙහෙම ලකුණු කරනවා. හරි. ඒකත් හරි. ඔය වෙනකොට හොඳට අහන්න හොඳේ. පස්සේ ලියන්න. ඊළඟ ප්‍රාන්තරයේ තියෙනවා 30 35. ඒ ප්‍රාන්තරයේ සමුච්ච සංඛ්‍යාතය වගේ දීලා තියෙනවා 32යි. හරි. එතකොට මෙන්න මේ 35 ගෙලින් ලකුණු කරන්න ඕන මේ 32. මේ මෙතන 30 ළමයි 31 32. 30 ඉඳලා පොඩි කොට දෙකක් උඩට යන්න. 32 හොයාගන්න නැහැ කිනේ. 30 ඉඳලා කොට දෙකක් උඩට යන්න 32. 32 ගෙලින් මෙහෙම ඇවිල්ලා එන මේ 35 ගෙලින් 32 මේ හරිය ලකුණු කරනවා. ඔන්න ඔය විදියට ලක්ෂ 6ම ලකුණු කරා. දැන් මම ලකුණු කරන විදිය කියලා දුන්නනේ. ප්‍රස්ථාර පාඩම කරාම තව ඕක පුළුවන් වෙනවා. මේව ලකුණු ගන්න හැටි. ඊට පස්සේ ළමයි දැන් මේ සමුච්ච සංඛ්‍යාත වක්‍රය අපි අඳින්න ඕන. අඳින්නේ මෙහෙමයි. මෙන්න මෙතනින් පටන් ගන්න. පහගාවින්. පහගාවින් මෙහෙම පටන් අරන් මෙන්න මෙහෙම ගිහිල්ලා ඔනේ. මෙතන බිම ඉඳලා පටන් ගන්න මේ පහගාවින් මෙහෙම ඇවිල්ලා. මෙන්න මෙහෙම ගිහිල්ලා මෙන්න මේ වගේ මේක ණයෙක් ගියා වගේ තියෙන්න ඕන. කවුරු හරි මේක අඩි රූල තියලා ඇන්දොත් වැරදි ළමයි. අඩි රූල තියලා නම් අඳින්න එපා. ණයෙක් ගියා වගේ මෙහෙම අඳින්න ඕන. හරි. ඔන්න ඔය විදිහට තමයි ළමයි සමුච්ච සංඛ්‍යාත වක්‍රය අඳින්නේ. ඔයාලා ඒක අඳ ගන්න හොඳ ළමයි වගේ. සමුච්ච සංඛ්‍යාත වක්‍රය අඳ ගන්න. අඩි රූල තියලා එහෙම අඳින්න එපා. ඉස්සෙල්ම පැන්සලෙ මෙහෙම ඇදගෙන යන්න.
හරි. ඕන කාට හරි දැන් මේක නැවත බලන්න ඕන නම් අපේ වගේ වීඩියෝ එකකින් බලා ගන්න පුළුවන්. මේවා හැබැයි සියලුම දේවල් ඉගෙනගෙන ඉන්න ළමයි. මධ්‍යන්නේ හොන විදියද ජාල රේඛද සංඛ්‍යාත බහුවස්ත්‍රද සමුච්චිත සංඛ්‍යාත වක්‍රද ඔක්කොම මං ගන්නවා. මුළු සංඛ්‍යානේ දිවික ඔක්කොම ටික 11 සර විතරක් කරේ නෑ. හොඳයි මතකයිනේ. පරාසය මාතය අහන්න පුළුවන් ප්‍රශ්නට පරාසය මාතය මධ්‍යන්නේ මධ්‍යස්ථය පළමු චතුර්ථකයේ දෙවන චතුර්ථකයේ තුන්වන චතුර්ථකය අන්තස් චතුර්ථක පරාස ඒවත් හොයලා තමයි පටන් ගත්තේ. උපතපත් සටහන් ඒව කරා. ඊට පස්සේ මධ්‍යන්නේ හොයන වගු ගහන්න ක්‍රම දෙකක් කියලා දුන්නා. උපකල්පිත මධ්‍යන්නයක් අරගෙන මධ්‍යන්නේ හොයන්න කියලා දුන්නා. ඊට පස්සේ නොගෙන මධ්‍යන්නේ හොයන්න කියලා දුන්නා. ඒක ළමයි ඕකේ මේ පාඩමේ තියෙන වාසිය කොටයි අහගන්න. දැන් 2015 අවුරුද්දේ මේ පාඩමෙන් ගණන් දෙකක් දීලා 10 ලකුණු 10 තියෙන ගණන් දෙකක්. ඒතර ලකුණු 20ක් ගන්න පුළුවන්. 200 100 නේද? 220ක් ගන්න පුළුවන් මේ පාඩම මේ පාඩමේ. 2016 අවුරුද්දේ ගණන් දෙකක් දීලා තියෙනවා. ඊළඟ අවුරුද්ද නම් මට මතක නැහැ මම බැලුවේ නැහැ. දැන් අවුරුද්දකට මේන් ගණන් දෙකක් දෙනවයි කියන්නේ. එතනම විශාල ප්‍රමාණයක් නේ ලකුණු. ඔන්න මම පාඩම සම්පූර්ණයෙන්ම කියලා දුන්නා. දැන් ඔයාලගේ අතේ වැඩේ තියෙන්නේ මේ පාඩමේ වීඩියෝ එක නැවත නැවත බලන්න. වීඩියෝ ගොඩක් ඇති දවස් 5ක් 6ක් කරානේ. ඒ ටිකේ වීඩියෝ බලන්න. ඒතකොට ඔයාලට මේ පාඩම අල්ල ගන්න පුළුවන් ළමයි. අමාරු නෑ. මේව තව ඊළඟට ඔයාලට මම කෙරෙන විදිය කිව්වනේ. පාඩම් ටික මම මේ විදිහට සියලුම පාඩම් කරනවා. ප්‍රස්ථාර, නිර්මාණ, ලඝු, ප්‍රතිශත සියලුම දේවල්. දැන් ප්‍රතිශත කරද්දී ළමයි දැන් අහගන්නකෝ. ප්‍රතිශත කරද්දී සමහර අයට අමාරුයි. ලාභ වට්ටම් කොමිස් තීරුබදු වැල්පොලි සුදුපොලි ඕවා අමාරුයි. ඒවට මගේ ගාව හොඳ ක්‍රමයක් තියෙනවා. අය සියලුම පාඩම් තේරෙන විදිහේ ක්‍රමයක් තියෙනවා. ඒවා ප්‍රතිශත කරද්දී කියලා දෙන්නම්. සමාන්තර ශ්‍රේණි ගුණෝත්තර ශ්‍රේණි ඕවා ලේසි ක්‍රම තියෙනවා. අපිට සාමාන්‍ය පේපර් එක සාමාන්‍යයෙන් පේනවා. දැන් ගොඩක් කල් අපි ඉගෙනනවනේ. හරි. ඒතර මේ පාඩම සියලුම දෙනා සම්බන්ධුන දැන් පසුව සම්බන්ධුන අය සහ කලින් ඉඳපුවාත් එහෙමයි. මේ පාඩමේ මුළු වීඩියෝ එකම බලන්න. ඕක ඔයාලට ඕන කාලෙකදී බලන්න පුළුවන් නේ. හරි. ඒක බලලා ඉගෙන ගන්න. ඔන්න ළමයි ඇඳා සමුච්චිත සංඛ්‍යාත වක්‍රය ඇඳා. දැන් සියලුම දෙනා මෙහෙට හැරෙන්න. සමුච්චිත සංඛ්‍යාත වක්‍රය ඇඳනේ. දැන් සියල්ලෝම මෙහෙට හැරෙන්න. මෙන්න මේකේ මුළු උස 32 දක්වා නේද තිබුණේ ළමයි. වගුවෙන් බැලුවත් ওই දීපු වගුවේ බැලුවත් සමුච්චිත සංඛ්‍යාතේ වැඩි මගේ 32 නේ ආවේ. එතකොට මේකේ මුළු උස ළමයි 32යි. මෙන්න මෙතෙන්ට එන්නේ. ප්‍රස්ථාර එතනින් උඩට යන්නේ නැහැ. එහෙනම් මෙතන 35 දී මේ 35 දී ලකුණු කරේ 32 නේ. එතන මේ ප්‍රස්ථාරේ මේ සමුච්චිත සංඛ්‍යාත වක්‍රය මේ 32න් උඩට යන්නේ නැහැ. හරි. ඔයාලට මතකද ළමයි මධ්‍යස්ථය කියලා මම ඉගෙනනෝ දෙයක්. මධ්‍යස්ථය. මධ්‍යස්ථය කියන්නේ හරි මැද. අහගන්නකෝ. මධ්‍යස්ථය කියන්නේ හරි මැද. පාඩම් කරගන්න ක්‍රමයකුත් කිව්වා. මධ්‍ය කියන්නේ මැද. ස්ථය කියන්නේ ස්ථානය. ඒතර මධ්‍යස්ථය කියන්නේ හරි මැදනේ. ඔයාලා හිතනවද ළමයි මේක උස 32 නම් මේකේ මුළු උස 32 නම් 32 හරි මැද ළමයි 16 නේද? 32 හරි මැද මොකද්ද? 16 නේ. බලන්නකෝ. මේක උස 32යි. 32 දෙකෙන් බෙදුවම 16යි. එහෙනම් හරි මැද ළමයි 16 මෙන්න මෙතන ඇත්තේ. හොඳයි. මේ 15 නේ. 15 ඉඳලා පොඩි කොටු එකක් උඩට ගියා නම් මෙන්න මේ ගානේ. මේ 15ට පොඩි කොටු එකක් උඩ මෙහිම ඇවිල්ලා ප්‍රස්ථාරේ හම් වෙනකන් එනවා. මේකේ හරි මැදින් ආවේ. හේතුව ළමයි මධ්‍යස්ථය කියන්නේ හරි මැද. අහගන්නකෝ. මධ්‍යස්ථය කියන්නේ හරි මැද.
ඉතින් මේකේ උස උස මේකේ උස 32යි නේ. හරි මැද හොයන්න ඉතින් 16 ගාවින් එන්න ඕනනේ. 32 මැද 16 නේ. 16 ගාවින් මෙහෙම ආවා. මෙහෙම ඇවිල්ලා ප්‍රස්ථාරේ හම්බුනාට පස්සේ මෙතනින් යටට බහිනු මෙහෙම. ප්‍රස්ථාරේ හම්බුනාට පස්සේ මෙතනින් යටට බහිනු මේ. යටට බැස්සට පස්සේ මෙන්න මෙතන එනවා අගයක්. මෙන්න මේ අගය කීයද කියලා බලාගත්තා නම් මෙන්න මේකට තමයි කියන්නේ මධ්‍යස්ථය. මෙහෙම යටට බැස්සනේ. ඒතර මෙන්න මෙතන අගයක් එනවා. මේකට තමයි අපි කියන්නේ මධ්‍යස්ථය. බලන්න. හරි. එතකොට ඔයන් පොඩ්ඩක් අපි අඳින්නේ මේකත් අඳින්නේ ප්‍රස්ථාර කොලයකනේ. දැන් මට ඉන්නේ 20 පහුවෙලා පොඩි කොටු එකක් විතර මෙහායි. 20ට වඩා කොටු එකක් විතර මෙහායි. එහෙනම් 21 නේද ළමයි මධ්‍යස්ථය. දැන් මට ඉන්නේ මේකේ මධ්‍යස්ථය 21 වගේ. හරි. ප්‍රස්ථාර කොළවල ඇඳපු ළමයි උත්තර දාන්න. මධ්‍යස්ථය එන්නේ කීයද කියලා දාන්න. ප්‍රස්ථාර කොළවල ඇඳපු අය. හරි. තමන්ගේ උත්තර දාන්න. දැන් මට 22 21 ආවට 22 පොඩි වෙනසක් වෙන්න පුළුවන්. හැබැයි 20 වෙන්න බෑ හොඳේ. ප්‍රස්ථාර කොළවල ඇඳපු අය උත්තර දාන්න. පොතෙන් හරියට උත්තර ගන්න අමාරුයි ඒකයි. නිකන් කොට රූපතේ යන්නම උත්තර ගන්න අමාරුයි. හරි. එතකොට මට එන්නේ ළමයි මෙතන 21 වගේ. ප්‍රස්ථාර කොළේ ඇඳපු ළමයිට මෙතන 22 ගාවට එනවනම් ඒ ළමයි දාන්න ඕන 22. තමන්ගේ රූපෙන් තමන්ගේ ප්‍රස්ථාරෙන් උත්තරේ දාන්න ඕන. කොළේ ඇඳලා පස්සේ මෙහෙම 21 20 බහුලක් කොටු එකකට පස්සේ ආවනම් 21යි. දෙවෙනි කොටුවට ආවනම් 22යි. හරි. අන්න එහෙම මධ්‍යස්ථය හොයන්න පුළුවන්. එහෙනම් ළමයි රෝම ඉලක්කම් 3 අහනෝ මධ්‍යස්ථය කීයද කියලා. අංක 3 අහනෝ මධ්‍යස්ථය. ඔය මට ආවේ 21යි. ඔයාලගේ මේක බලලා දාන්න 21ද 22ද කියලා දාන්න. 20 නම් වෙන්න බෑ හොඳේ. මේ වක්‍රය මෙහෙම හරියට අඳින්න ඕන. මධ්‍යස්ථය අර විදිහට තිත්‍රි ගහලා හොයාගන්න ළමයි. හරි. ඔන්න අහගන්නකො දැන්. හරි කවුරුත් හොයාගන්න නැතිනේ. දැන් මෙහෙට හැරෙන්නේ සියලු දෙනා. සියලු දෙනා මෙහෙට හැරෙන්නේ. ළමයි මුළු උස මේකේ මුළු උස 32යි. එහෙනම් ඒකේ මැද කියන්නේ 16යි. 32 මැද 16 නේ. දැන් මේ බලන්න. මෙන්න මේ ටිකේ මැද හිතා ගන්න පොඩ්ඩක් මෙතන ඉඳලා මෙතෙන්ට උස 16යි. මෙතන ඉඳලා මේ 16 දක්වා තියෙන මේ කොටස තියෙන්නේ. මෙන්න මේ කොටසේ මැද 8 වෙන්න ඕන නේද ළමයි? මේ ටිකේ මෙතන බිඳුවේ ඉඳලා 16 දක්වා තියෙන ඕනේ. ඒ බිඳුවේ 16 මැද 8 නේද ළමයි? හරි. අන්නේ 8 ගාවින්
ඔන්න මම මේ ඉගන්නේ හොඳේ මුල් කොටසේ මැදින් යන්නේ ඉගන්නුවනේ මුල් කොටසේ මැද එක රවුම් කරා මතකයි. කලින් කරේ මුල් කොටසේ මැද රවුම් කරානේ. දැන් මේ මුල් කොටසේ මැදින් මෙහෙම එනවා. අටගාවින් මෙහෙම එනවා. ප්‍රස්ථාරය හම් වෙනකන් එනවා. අටගාවින් ප්‍රස්ථාරය හමු වෙනකන් ආවා. ඊට පස්සේ හමුණාට පස්සේ මෙන්න මෙතනින් හමුණ තැනින් මෙහෙම යටට බහිනවා. බැහැලා බලා ගන්න පුළුවන් මෙන්න මෙතන අගය. එතන මේකට කියන්නමයි පළමු චතුර්ථකය. මෙන්න මේකට කියන්නේ පළමු චතුර්ථකය. සංකේතයක් තියෙනවා Q1. මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් පළමු චතුර්ථකය සංකේතය Q1. ඔයාලා මෙන්න මේක ලස්සනට ඇඳ ගන්න මේ 16 අටගාවෙන් මෙහෙම ඇවිල්ලා මෙහෙම පහළට බහින්න ප්‍රස්ථාර කොළවල ඇඳපුවයි විතරක් උත්තර දාන්න අනිත් එකේ උත්තර සාර්ථක නැහැ හේතුව මේ ප්‍රස්ථාර කොළයක් තියෙන්න ඕන මේ වැඩේට ප්‍රස්ථාර කොළයක ඇඳපුවමයි උත්තර දාන්න very good ගොඩක් අය හරි උත්තර දැම්මා අනිත් ඇඳ ගන්න දල වශයෙන් හරි අඳ ගන්න දැනට ප්‍රස්ථාර කොළයක් නැතිනම් ඔන්න ප්‍රස්ථාර කොළ කවකටු පෙට්ටිය ලඝු ගණක පොත අච්චු පොතේ තියෙනවනේ ප්‍රස්ථාර කොළ කවකටු පෙට්ටිය ළඟ තියාගන්න කොයි වෙලෙත් හරි ඔන්න මට එන්නේ ළමයි 16 මම 16 කියලා දැම්මා ඊට පස්සේ මෙහෙ බලන්න දැන් ළමයි ඔක්කොම බලාගන්න මේ දැන් උගන්වන්න නැති මොකොත් ලියන්න එපා දැන් මේ බලන්න මේ 16 තියෙනෝනේ මේ තියෙන 16 16 ගාවනේ ආවේ මේ තියෙන 32 16 32 මැද මේ 16 මේ 32 මැද හොයන්න පුළුවන් ඉතින් 16 32 එකතු කරලා දෙකෙන් බෙදමු හොයන්න පුළුවන් 16 32 එකතු කරාම 48යි දෙකට බෙදමු 24යි එහෙනම් මේ ටිකේ මෙන්න මේ 16 මේ 32 මේ 16 මේ 32 මැද 24 නේ ඒ 24 ගාවින් 24 ගාවින් මෙහෙම එනවා ඔන්න 24 ගාවින් ප්‍රස්ථාර ගාවට ආවා එතනින් ඇවිල්ලා මෙන්න මෙහෙම බහිනු දැන් එතකොට මෙන්න මෙතන අගයක් එනවා ඒකට අපි කියනවා තුන්වන චතුර්ථකය දැන් මේ බලන්න හරි මැදින්ම ආවනේ ඒකට කියන්නේ මධ්‍යස්ථය ඊට පස්සේ මොනවා මේකට දෙවන චතුර්ථකය කියලාත් කියනවා එහෙනම් මේකට අපි කියනවා පළමු චතුර්ථකය දෙවන චතුර්ථකය තුන්වන චතුර්ථකය ඒ තුන්වන චතුර්ථකේ මට එන්නේ 25 පගුලා පොඩි කොටු එකක් වගේ. ඒ කියන්නේ 26 වගේ. එහෙනම් මට Q3 එනවා ළමයි. උත්තරේ එනවා 26ක්. ඔයාලට මේක මැසේජ් කරන්න ප්‍රස්ථාර කොළවල අඳපු ළමයි. තුන්වන චතුර්ථකේ හොයපු ළමයි මැසේජ් කරන්න.
හරි. ගොඩක් අය දෙන 26 උත්තරේ තමයි. හොඳයි ළමයි හොඳයි. අනිත් අය මේ ටික අඳ ගන්න. ඔන්න චතුර්ථක හෙව්වා. හරි. ඒකේ තව කොටසක් අහනවා ළමයි. ඔයාලට මම උගන්වපු දෙයක්. අහනව නේද ළමයි අන්තස් චතුර්ථක පරාසය. ඊළඟට ඔයාලගෙන් අහනවා අන්තස් චතුර්ථක පරාසය. එතකොට අන්තස් චතුර්ථක පරාසය හොයන්න නම් Q3න් Q1 අන්තස් චතුර්ථක පරාසය හොයන්න නම් Q3න් Q1 අඩු කරන්න ඕන. මතකයිනේ ඒක කාටත්? අන්තස් චතුර්ථක පරාසය වල මෙන්න මේ Q3න් Q1 අඩු කරනවා. ඒකට අහන ප්‍රශ්නය ඒක ලියමු. අන්තස් චතුර්ථක පරාසය අන්තස් චතුර්ථක පරාසය හොයන්නේ ළමයි Q3න් අඩු කරන Q1 Q3න් Q1 අඩු කරනවා. මේ තියෙන Q3 26යි. අඩු කරන Q1 මේ තියෙන Q1 16යි. අන්තස් චතුර්ථක පරාසය හොයන්න නම් මෙන්න මේ Q3න් Q1 අඩු කරන්න ඕනේ. ඒ කියන්නේ 26න් 16ක්. 26න් 16ක් අඩු කරාම උත්තරේ 10යි. ඒකත් මතක තියාගන්න. දැන් අන්තස් චතුර්ථක පරාසය හොයන්නේ Q3න් Q1 අඩු කරලා. එතන අන්තස් චතුර්ථක පරාසය 10යි. හරි. ඔන්න ඒ ටිකත් හරි. තව එක ප්‍රශ්නයක් අහලා මම මේ ටික මකන්නම් ලියාගෙන ඉවරද? මේ ටික මකන්නම්. තව එක ප්‍රශ්නයක් අහනවා. හරි. පස්වෙනි කොටසේ අහනවා මෙහෙම. ස්කන්ධයේ කිලෝග්‍රෑම් 24 හෝ ඊට වැඩි ළමයි ගන්න. හරි. ඒක හොයලා දෙන්නම්.
ඔයාලා ඉස්සෙල්ලා මට ඕකෙන් වගුව බලාගෙන ඔයාලා දීපු වගුව බලාගෙන කියන්න ඉන්න මුළු ළමයි ගාන කීයද කියලා හොයාගන්නකෝ. ඉන්න මුළු ළමයි ගාන හොයාගන්න වගුවෙන්. ඉන්න මුළු ළමයි ගාන හොයාගන්න. ඔය දෙවෙනි පේලිය එකතු කරන් ගියා නම් හරි. හරි. 32යි නේද ළමයි? ඉන්න මුළු ගාන 32යි. දැන් මං කියන වැඩේ බලා ගන්න. ඉන්න මුළු ළමයි ගාන 32යි නේ. හරි. එහෙනම් මම මේ ටික මකනවා ළමයි ගාන 32 කියලා පොඩ්ඩක් හිතේ තියාගන්න. ඉතින් ටික කියලා දෙන්න ඒ ටික ඕන වෙනවා. හරි. බලන්නකෝ. මේ අක්ෂය නම ළමයි ස්කන්ධයනේ. හොඳට බලාගන්න සියලු දෙනා. මේ අක්ෂය නම ස්කන්ධය. මේ ස්කන්ධයේ කිලෝග්‍රෑම් මේ 10 තියෙන්නේ. මේ 10 ගාවින් මෙහෙම ගිහින් මෙහෙම ගියොත් සමුච්චිත සංඛ්‍යාත දෙකයිනේ. ආන්ගිනු මම මේ කියන එක. මේ 10 ගාවින් මෙහෙම ගිහින් මෙහෙම බැලුවොත් 10 කියන එකේ සමුච්චිත සංඛ්‍යාත දෙකයිනේ. ඒකේ තේරුම ළමයි මේකයි. කිලෝග්‍රෑම් 10ට අඩු ළමයි ඉන්නේ දෙන්නයි. මෙතන මේ 10 කෙලින් මෙහෙම ගිහිල්ලා බැලුවොත් දෙක ගාවටනේ යන්නේ. ස්කන්ධයේ කිලෝ 10ට අඩු ළමයි ඉන්නේ දෙන්නයි. දැන් මේ බලමු. දැන් මම යනවා ළමයි 15 කෙලින්. ඔන්න බලන්න. 15 කෙලින් මෙහෙම යනවා. ගිහිල්ලා මෙතන ගිහින් බලනවා මේ. 7 ගාවට යන්නේ. 15 කෙලින් මෙහෙම ගියොත් යන්නේ 7 ගාවට. ඒකේ තේරුම ළමයි කිලෝග්‍රෑම් 15ට වඩා අඩු ළමයි ඉන්නේ 7 දෙනයි. 15ට අඩු අය ඉන්නේ 7 දෙනයි. දැන් මෙතන යන්න. මේ 20 කෙලින් යන්න. 20 තියෙන මෙතන හොඳේ. මේ 20 කෙලින් යමු. 20 කෙලින් මෙහෙම උඩට ගියොත් 20 කෙලින් මෙහෙම උඩට ගිහින් මේ ලක්ෂය ගාවින් මෙහෙම හැරුණොත් ඒක හරියට යන්නේ 15 ගාවට. 20 කෙලින් මෙහෙම උඩට ගියොත් යන්නේ 15 ගාවට. ඒකේ තේරුම ළමයි කිලෝ 20ට අඩු අය නේ මෙහෙම ගියා. මෙහෙම ගිහින් බැලුවා 15යි නේ. ඒ කියන්නේ කිලෝග්‍රෑම් 20ට අඩු ළමයි ඔක්කොම ඉන්නෝ 15ක්. හරි. දැන් මේ බලන්න. 25 ගාවෙන් මෙහෙම ගියොත් 25 ගාවින් ගියොත් බලන්න 25 ගාවින් මෙහෙම ගියොත් ගිහිල්ලා මෙහෙම ගිහින් බැලුවොත් වැටෙන්නේ 23 ගාවට. ඒකේ තේරුම ළමයි කිලෝග්‍රෑම් 25ට වඩා අඩු ළමයි ඉන්නෝ 23. හරි. දැන් අපෙන් අහන්නේ ළමයි ප්‍රශ්නේ 4 වෙනි කොටස කිලෝග්‍රෑම් 24 හොය ඊට වැඩි ළමයි ගාන. ආවෙන්. මම දැන් 24 ගාවින් යනවා. බලන්න ඉන්න 20 මේ තියෙන 25 නේ. 24 මෙන්න මෙතන හොඳේ. පොඩ්ඩක් මෙහායි. මේ තියෙන 25. එතන මේ තියෙන 24. 24 ගලින් මම මෙහෙම යනවා. ඔන්න 24 ගලින් ගියා. අස්ථානේ හම්බුණා. එතනින් මෙහාට යනවා. 22 ගාවට වගේ තමයි මගේ යන්නේ. ඔල එක හරියට ඇඳලා බලන්න. 22 නිකන් 21 වගේ යන්නේ නේ. දැන් මේ බලන්න. මේ 24 ගාවින් 24 හිතා ගන්න පුළුවන් නේ. 20 ඉඳලා පොඩි කොටු 4ක් මෙහාට එන්නේ. 24 ගාවින් මෙහෙම ගියාම මේ ඉර වැටෙන්නේ ළමයි 21 ගාවට වගේ. මේ 24 ගාවින් ගියාම
වැටෙන්නේ 21 ගාවට. ඒකේ තේරුම 24ට අඩු අය ඉන්නව නේද 21ක්. 24ට අඩු අය 24ට අඩු අය ඉන්නවා 21ක්. මේ 24 ගාවින් මෙහෙම ගිහින් බැලුවට පස්සේ මෙතන ගිහින් බැලුවට පස්සේ 21 ගාවටනේ වගේ වැටෙන්නේ. එහෙනම් කිලෝග්‍රෑම් 24ට අඩු අය ඉන්නෝ 21ක්. ඔයාලා අන්නේ විදිහට හොයාගන්න ළමයි කිලෝග්‍රෑම් 24ට වඩා අඩු අය කීයක් ඉන්නවද කියලා ඔයාලගේ ප්‍රස්ථාරයෙන් හොයාගන්න. ප්‍රස්ථාර කොලේ ඇඳපු අය හොයන්න උත්තරේ වන්න. එක හරි 22 හරි. ගොඩාක් වෙනස් උත්තරේ වන්න එපා. එක ළමයි 98 ගණක් කියවලා. 98ක් ළමයි ඇත්තෙත් නැහැ උතන. ඉන්නෙත් ඔක්කොම ළමයි 32යි. හරි උත්තර නවත්තන්න. හරි. 24 ගා මේ බලන්න. දැන් නවත්තන පොඩ්ඩක් කවුරුත්. 24 ගාවෙන් මෙහෙම ගිහිල්ලා බැලුවම 21ට වැටෙන්නේ. ඒ කියන්නේ කිලෝ 21 24ට අඩු අය ඉන්නෝ 21ක්. මේ වාක්‍ය හොඳට බලන්න. 24ට අඩු අය කිලෝ 24ට අඩු අය ඉන්නවනේ 21ක්. කිලෝ 24ට අඩු අය ඉන්නෝ 21ක්. දැන් උත්තර දෙන්න. මේක 22 දැම්මත් වැරදි නෑ. මොකද ආසන්නව හරි එක. ප්‍රස්තාරයට එහෙම ලකුණු දෙනවා. කිලෝ 24ට අඩු අය ඉන්නෝ 21ක්. දැන් මම අහන ප්‍රශ්නේ මේකයි. අපෙන් අහන්නේ ප්‍රශ්නේ උතන බලන්න. ස්කන්ධේ කිලෝ 24 ඊට වැඩි ළමයි ගන්න. දැන් අහන්නේ 24ට වැඩි අය. අන්න ඒක උත්තරේ මට මැසේජ් කරන්න. ඒක මැසේජ් කරන්න. පස්වෙනි කොටස උත්තරේ. ගොඩක් අය හරි උත්තරේ දානවා. හොඳයි හොඳයි ළමයි very good very good. හරි ඉතින් ළමයි නොතේරුණා නම් අහගන්නකෝ. ඉන්නේ ඔක්කොම ළමයි 32යිනේ. ඒ කලින් කියලා පටන් ගත්තේ. ඔක්කොම ඉන්නේ ওই වගුවේම ඉන්නේ ළමයි 32යි. කිලෝග්‍රෑම් 24ට අඩු අය ඉන්නෝ 32න් 21ක්. ඉන්නේ සේරම ඉන්නෝ 32ක්. 24ට අඩුයි අඩු ළමයි ඉන්නෝ 21ක්ම. ඒතර 32න් 21ක් අඩු කරාම 11යිනේ. ඒ 11 එතකොට කිලෝ 24ට වැඩි අය නේද ළමයි? 24 ඊට වැඩි අය. ඉන්නෝ 11. 32න් 21 අඩු කරලා බලන්න. 22 දාපු අයට උත්තරේ 10 එන්න ඕන. 10 හරි 11 හරි ආවනම් හරි. ඔන්න ඔක තමයි ළමයි 2015 ගාන. ඔයාලා අනිවාර්යයෙන්ම 2021 ගාන හදවන ඔයාලට කියලා. 2021 අවුරුද්ද. දැන් නෙවෙයි හදවන්නේ. විභාඩේ ගිහිල්ලා. විභාඩේ ගිහිල්ලා වාඩි වෙලා අර විභාගම් කිකුත් තියෙන ඩෙස් එක වාඩි වෙලා අන්නේ ඩෙස් එකේ වාඩිලා හදවන ඔයාලට. ඔය ටික වීඩියෝ බලන්න. ඔයාලට මේ ලොකු chance එකක් දෙන්නේ ළමයි. හොඳ ඒක මතක තියාගන්න. පාඩමේ වීඩියෝ එකක් ලැබෙනවා කියන්නේ උගන්වපු ටික එහෙම තේරුම් ගියපු ටික ආයේ වීඩියෝ එකකින් ලැබෙනවා කියන්නේ. ඒක ලොකු chance එකක්. අපි ඉගෙන ගන්න කාලේ ඔය chance තිබුණේ නැහැ. දැන් ඔයාලට මොනවා හරි පාඩමක් අමතක වෙලා නම් සම්පූර්ණ වීඩියෝ එක බැලුවා. හරි. එහෙනම් මේක උත්තරේ ළමයි 24 හෝ ඊට වැඩි අයනේ අහන්නේ. 24 හෝ ඊට වැඩි අය 24 හෝ ඊට වැඩි අය හොයන්න පුළුවන්. මුළු 32කින් මේ 24ට අඩු 21 අඩු කරන්න. 32කින් 21ක් අඩු කරාම මට එන්නේ 11යි. 10 ආවත් වැරදි නෑ. හරි. ඕනයි ලියාගන්නටක් ගාලා
ඔන්න බ්‍රහස්පතින්දා හවසත් අමතර දවසක් තියෙනවා. කොහොමද ඔන්ලයින් පන්ති එක දිගට ගොඩාක් වෙලා කරන්න බෑ. ඔන්ලයින් පන්ති ගොඩක් වෙලා පැය 3ක් එහෙම කරන්න බෑනේ. සාමාන්‍ය ඔයාලා වෙන 11 හවසට පන්ති සතියට පැය 2:00මාරයි 3යි තියෙන්නේ. අපි ඊට වඩා වැඩි කාලයක් කරනවා. දවස් දෙකකට දිගටම දානවා. ඔන්ලයින් පන්ති වල එක දිගට ඉන්න බෑ. අමාරු මෙහෙමයි. සමහර අයට පුළුවන්. කම්පියුටර් තියෙන අයට ඒ වගේ පුළුවන්. ෆෝන් එක ඉගෙන ගන්න අයට අමාරුයි මේ. තව ගොඩක් අයට ප්‍රශ්න එනවා. එක්ක ඩේටා ඉවරන මොනවා හරි අහස ගොරවනවා. කරන්ට් එක යනවා. වගේ ප්‍රශ්න එනවා එක දිගට යනකොට බැටරි බහිනවා. ඒ වගේ ප්‍රශ්න එන තමයි බැරි කිව්වේ. කොහොමද දවස් දෙකක් දාන එක හොඳයි ළමයි. දවස් වෙනදක් තියෙනවාට ඒ අමතර දවස් වලට එන්න බැරි මොනවා හරි ලොකු හේතුවක් තියෙනවා. වීඩියෝ එක බලලා ඉගෙන ගන්න පුළුවන්. එහෙනම් මේක මකරෝ. ඊළඟට ඔයාලට මම ඒගොල්ලෝ ළමයි වටපස්තර ගානක් බලමු අන්න ඒක හදන හැටි. වටපස්තර කියලා පාඩමක් තියෙනවා 10 වසරේ. ඔයාලට ඉගෙන ගන්න උනාත් දන්නේ නැහැ. මගේ පන්ති ළමයිට නම් මම ඉගෙනුවා මගේ ඉගෙනුවා තිබුණ ළමයිට. අලුතෙන් සම්බන්ධ වුණ ළමයි ඉගෙන ගත්තත් දන්නේ නැහැ නැතත් කමන්නේ නැහැ. මම දැන් ඔක තේරෙන්න කියලා දෙන්නම්. වටපස්තර ගාන. හරි. හරි. මේකේ මූල ධර්මය මම ඔයාලට කියලා දෙන්නම්. එතන මම බයන්න විතරයි ලියන්නේ. හරි බලන්නකෝ. එතන මම ලියන්නේ බයන්න විතරයි. ඔයාලා මතක තියාගන්න එතන තියෙන්නේ බණ්ඩ අක්කා. මෙතන මම ලියන්නේ වයන්න විතරයි. එතන තියෙන වට්ට අක්කා. මෙතන මම ලියනවා බෝ යන්න. ඒතර ඔයාලා දන්නවා ඒකේ තියෙන්නේ බෝංචි. එතකොට මම මේක බයන්න විතරක් ලියන්නේ නැහැ. බයන්න විතරක් ලියුවොත් දෙකම එක වගේනේ. ඒක බයන්නයි ටු යන්නයි ලියනවා බටු. හරි. මෙන්න මේ විදිහේ මේක ඕනෙක් දීලා අංශක 30යි. දැන් බලමු මොකද වෙන්නේ කියලා. ගාන බලමු. හරි. දැන් ගාන මාත් එක්ක කියවන්න. එක්තරා ගොවීන් පිරිසක් වගා කිරීම සඳහා විවිධ එළවලු වර්ග තෝරාගත් ආකාරය දී ඇති වට ප්‍රස්ථාරයේ දැක්වේ. අනේ කියව ගන්න ළමයි ටික. ඒ ටික කියව ගන්නකො. එක්තරා ගොවීන් පිරිසක් වගා කිරීම සඳහා විවිධ එළවලු වර්ග තෝරාගත් ආකාරය දී ඇති වට ප්‍රස්ථාරයේ දැක්වේ. ඊට පස්සේ සෑම ගොවියෙක්ම එක් එළවලු වර්ගයක් පමණක් වගා කළේය. හරි. ඒක එච්චර එහෙම හිතන්න බෑ මේ බලන්න ලේසි ළමයි.
ගොවියෝ ටික දෙනෙක් ඉඳලා තියෙනවා. සමහර ගොවියෝ වවන්නේ වට්ටක්කා. ඒ කට්ටිය තමයි මෙතන දාලා තියෙන්නේ. වයන්න දෙන්නේ. සමහර ගොවියෝ වවන්නේ වට්ටක්කා. තව සමහරක් ගොවියෝ වවන බණ්ඩක්කා. තව සමහර ගොවියෝ වවනෝ බොංචි. තව සමහරක් ගොවියෝ බටු වවනවා. ඔන්න බලන්න. ගොවීන් පිරිසක් ඉන්නවා. අපි දන්නේ නැහැ ගොවියෝ කීයක් ඉන්නද කියලා අපි තාම දන්නේ නැහැ. ඉන්න ගොවියෝ ඔතන ඉන්න ගොවියෝ කීයක් ඉන්නවද? ඒව අපි දන්නේ නැහැ. නමුත් මෙතන ඉන්න ගොවියෝ වවන එළවලු වර්ග ටික අපි දන්නවා. වට්ටක්ක වවනෝ, බණ්ඩක්ක වවනෝ, බෝංචි වවනෝ, බටු වවනෝ. හරි. බලමු. දැන් කියන දේවල් බලමු. එතන කියනවා තමයි මෙහෙම වාක්‍යයක් මේ බලන්න. වට්ටක්කා තෝරාගත් ගොවීන් ගණන බටු තෝරාගත් ගොවීන් ගණනට සමාන වේ. වට්ටක්කා තෝරාගත් ගොවීන් ගණන බටු තෝරාගත් ගොවීන් ගණනට සමාන වේ. ඒ මොකද්ද කියන්නේ? මේ බලන්න. මෙන්න මේ වට්ටක තෝරගන්න ගොවියෝ ගානයි මේ බටු තෝරගන්න ගොවියෝ ගානයි සමානලු. එහෙම සමාන නම් ළමයි මේ කේන්ද්‍රික ඛණ්ඩයේ ප්‍රමාණයයි මේ කේන්ද්‍රික ඛණ්ඩයේ ප්‍රමාණයයි දෙකම එක සමාන වෙන්න ඕනනේ. ඔයින් ඔතන කියනවා ළමයි වාක්‍යයක්. වට්ටක්කා තෝරාගත් ගොවීන් ගණන බටු තෝරාගත් ගොවීන් ගණනට සමාන වේ. මේ වට්ටක තෝරගත්ත ගොවියෝ ගානයි බටු තෝරගත්ත ගොවියෝ ගානයි සමානලු. එහෙනම් මේ කේන්ද්‍රික ඛණ්ඩයයි මේ කේන්ද්‍රික ඛණ්ඩයයි සමානයි. එහෙනම් මෙතන කෝණේ සමාන වෙන්න ඕන. හරි. මම දැන් ළමයි මේ කෝණේ x කියලා හිතුවොත් මේව අමාරුවෙන් හිතන්න තු ඉන්නකො මම මේ කියලා දෙන ඒවා තේරෙනවා ලොකු දෙයක්. මේ කෝණේ x කියලා හිතුවොත් මේකත් x ම නේද ළමයි. මේ කෝණේ x කියලා හිතුවොත් මේකත් x ම තමයි. ඇයි මේක සමානයිනේ. හරි. නැත්නම් x නොගෙන හදන්නත් පුළුවන්. මම ඒකත් කියලා දෙන්නම්කො x නොගෙන. මට දැන් හොයන්න ඕනේ මෙන්න මෙතන කෝණේ කීයද කියලා. මෙන්න මේ කෝණේ කීයද කියලා හොයන්න ඕන. බලමු. ඔයාලා දන්නවද ළමයි මේ වටේම කෝණවල එකතුව 360ට සමානයි කියලා නීතිය කවුරුත් දන්නවනේ. වටේම කෝණවල එකතුව 360යි. මේ කෝණ මේකයි 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 මේකයි. මෙන්න මේ කෝණ හතරම එකතුව 360යි. 360යි. 360න් මෙතන තියෙනවා මේ 90යි 30යි. 90කුත් 90ක් තියෙනවා මෙතන 30ක් තියෙනවා මෙතන. 90යි 30යි එකතු කරාම 120යි. මේ බලන්නකෝ. මතක තියාගන්න මේ වටේම කෝණ හතරම එකතුව 360යි නේ. 360න් මෙතන තියෙනවා 90 කෝණයයි 30 කෝණයයි. 90යි 30යි 120ක් තියෙනවා මේ ටිකේ. මේ දෙපළ තියෙනවා 120ක්. එහෙනම් මේ දෙපළ ගාන හොයන්න පුළුවන් නේද ළමයි? මේ දෙපළ ගාන හොයන්න පුළුවන් නේද? 360න් 120 අඩු කළා. මුළු 360යි වටේම එකතුව 360යි. 360න් මේ 120 අඩු කරන්න. 360 120 අඩු කරාම 240යි. එහෙනම් මේ දෙක ළමයි මේ දෙකම 240යි නේ. ඔන්න දෙකම 240යි. දෙකම 240 නම් එකක් හොයන්න පුළුවන් නේද? ඒක දෙකට බෙදලා. 240 දෙකෙන් බෙදුවට පස්සේ මේක එනවා 120. මේකත් එනවා 120. අන්න කෝණ හොයාගත්ත ඔන්න x දාලා හොයන්නත් පුළුවන්. හරි.
දැන් බලන්න ළමයි අහන ප්‍රශ්නේ පළවෙනි කොටස. බටු තෝරාගත් ගොවීන් නිරූපණය කෙරෙන කේන්ද්‍රික ඛණ්ඩයේ කේන්ද්‍ර කෝණයේ විශාලත්වය. මේ බටු තෝරගත්ත ගොවියෝ ඉන්න කේන්ද්‍රික ඛණ්ඩයේ තියෙන මේ තියෙන්නේ. මෙන්න මේ කේන්ද්‍ර කෝණයේ විශාලත්වය අහනවා. අංශක 120යි. ලියා ගන්න. හරි. මට විනාඩි 2කින් මං අහනකොට උත්තරේ දෙන්න ඕන. දෙවෙනි කොටසේ උත්තරේ. විනාඩි 2ක් දෙන්නම් ඔයාලට. උත්තරේ වන්න ළමයි. දෙවෙනි කොටසේ උත්තරේ වන්න. very good very good. සියලුම දෙනා හරි උත්තරේ වුණෝ. එකසේ 80 දාපු ළමයි වැරදි හොඳේ. හරි very good ළමයි very good. හරි. දැන් නවත්තන්න. අපෙන් අහන ළමයි මෙහෙම ප්‍රශ්නයක් මේ. දෙවෙනි කොටස. බෝංචි තෝරාගත් ගොවීන් ගණන 15කි. සියලු දෙනා මෙහෙට හැරෙන්න. මේ බෝංචි තෝරාගත්ත ගොවියෝ ගාන 15ලු. ඒක සරලව හිතලා ගන්න පුළුවන් ගණිත ක්‍රමයක් තියෙනවා. නැතුව හිතලා ගන්න ක්‍රමයක් මම දැන් කියන්න බලන්න. අපිට දීලා තියෙනවා මේ බෝංචි වවන්න තෝරාගත්ත ගොවියෝ ගාන 15 දෙනාලු. එතන මේ බලන්න කෝණේ කීයද කියලා. කෝණේ අංශක 30යි. කෝණේ 30 වෙනකොට බොංචි වවන ගොවියෝ ගාන 15යි. කෝණෙන් භාගයක් නේද ළමයි ගොවියෝ ගාන කියන්නේ. මේ තියෙන්නේ මෙතන කෝණේනේ ළමයි කෝණමානෙන් මැනපු කෝණේනේ මේ තියෙන්නේ. කෝණේ අංශක 30යි. එතකොට බොංචි වවන ගොවියෝ ගාන 15ලු. ඒ දෙක අතර සම්බන්ධයක් තියෙනවා ළමයි. ගොවියෝ ගාන මේ කෝණයේ ප්‍රමාණයෙන් භාගයක් නේද ළමයි. ඒක හිතලා ගන්න පුළුවන් ඒක. තේරුණාද අහගන්නකෝ. බොංචි වවන ගොවියෝ ඉන්නව 15. හැබැයි කෝණේ 30යි.
30යි බොංචි වහන ගොවියෝ 15යි. ඒ කියන්නේ කෝණේ වගේ දෙකෙන් පංගුවක් නේද ගොවියෝ ගන්න. එතනින් අපිට හිතා ගන්න පුළුවන් නේ. එහෙනම් ඔයාලා හිතන්න මෙතන කෝණේ 120යි නේ. මෙතන කෝණේ 120 නම් මෙතන කෝණේ 120 නම් මේක බටුවවන ගොවියෝ ඉන්න ඕනේ ඒකෙන් භාගයක් නේද ළමයි 60යි නේද? අහන්නේ බටුවවන ගොවියෝ ගාන. නෑ වට්ටක්ක. මෙතන කෝණේ අංශක 120යි නේ. එහෙනම් ගොවියෝ ගාන වෙන්න ඕනේ 60යි නේද ළමයි? කෝණේ 120යි. ඒතර ගොවියෝ ගාන වෙන්න ඕනේ 60. අර කෝණේ ප්‍රමාණයෙන් භාගයකට සමානයි කියලා අපි හිතාගත්ත ගොවියෝ ගාන. එහෙනම් වට්ටක්කා වවන ගොවීන් ගාන අහන්නේ උත්තරේ 60යි. බලමු. එහෙම හිතලා ගන්නත් පුළුවන් නැත්නම් ගණිත ක්‍රම වලින් හදන හැටි මම ඉස්සරහට කියලා දෙනවා. බලමු. දැන් අහනවා මුළු ගොවීන් ගාන. අහන ළමයි මුළු ගොවීන් ගාන. ඒකත් අර තර්කයෙන් හොයන්න පුළුවන්. මේ බලන්නකෝ. මේ බලන්න. කෝණේ 30 නම් ගොවියෝ ගාන 15යි. දැන් කෝණේ 90 නම් මේ හරිය ඉන්න ගොවියෝ ගාන 45යි. කෝණේ 120 නම් මෙතන ගොවියෝ ගාන 60යි. මෙතන කෝණේ 120 නම් ගොවියෝ ගාන 60යි. අන්න ඒ ටික එකතු කරලා ගන්නත් පුළුවන්. නැත්නම් එකපාරින්ම ගන්න පුළුවන්. එකපාරින්ම ගන්න පුළුවන්. කෝණේ ඔක්කොම 360යි නේ. වටේම මුළු කෝණේ තියෙන 360යි නේ. එහෙනම් මුළු ගොවිය ගාන ඒ 360 කෝණයෙන් භාගයක් නේ ළමයි. එහෙම ගන්නත් පුළුවන්. 180යි. නැත්තම් මේ අහගන්නකෝ. කෝණේ 30 නම් ගොවියෝ 15යි. අපිට දීලා තිබුණා. එහෙනම් අපි මේවත් ඒ විදිහට හිතනවා. එහෙනම් කෝණේ 90 නම් මෙතන ගොවියෝ ඉන්නවනේ 45යි. කෝණේ 120 නම් ගොවියෝ 60යි. භාගයක් නේ. එතන කෝණේ 120 නම් ගොවියෝ 60යි. එහෙනම් එක එකතු කරලා ගමු එහෙනම්. මෙතන ගොවියෝ 60යි, මෙතන 60යි, මෙතන 15යි, මෙතන 45යි. එකතු කරලා ගන්න උත්තරේ 180 කියලා එනවා. හදාගන්න එක. අර හතරම එකතු කරලා ගන්න. 15යි, 45යි, 60යි, 60යි. එකතු කරාම උත්තරේ එනවා 180 කියලා උත්තරේ එනවා. ඔන්න මුළු ගොවීන් ගාන 180 කියලා මතක තියාගන්න ඒක. ඕනි 360ක් තිබුණට ඉන්නේ ගොවියෝ ඔක්කොම 180යි. ඒක වැදගත් ඒක හොයාගන්න. මතක තියාගන්න. හොයාගන්නේ මතක තියාගන්න. එවුනේ අපි ඉන්න මුළු ගොවීන් ගාන 180යි. මේ ළමයි මෙහෙමයි අහගන්නකෝ. ඔයාලා මේ 11ට පන්තියට තාම හුරු වුණා විතරයිනේ. 11ට පන්තියට තාම හුරු වුණා විතරයි. එතකොට මුල්ම පාඩමේදීම ළමයි පාස් පේපර් කරද්දී සමහරට නුහුරු ගතියක් පොඩි අමාරු ගතියක් දැනෙනවා ඇති. දැන් මේ පාස් පේපර් නේ පහුගිය අවුරුදු වල කරන්නේ. දැන් ඒක අවුරුද්දට ලකුණු 20ක් විතර දෙනවනේ මේ පාඩමේ. ඒ ගණන් තමයි ඔය හැදුවේ. ඒතර පොඩ්ඩක් නුහුරු වගේ ඇති. පාඩමට අර අලුතෙන් සම්බන්ධ වුණු ළමයිට කොහොමත් අන්තිම පාස් පේපර් එක පාඩ කරනකොට තේරෙන්නේ නැහැ. දැන් මෙතනින් පස්සේ සීලොම දලා ඉන්නවා. දැන් මෙතනින් පස්සේ අලුතෙන් ළමයි එනවා අඩුයිනේ. ඒතර අලුතෙන් සම්බන්ධ වුණු ළමයි වීඩියෝ බලන්න. ඊට පස්සේ මේ ඔයාලගේ මං අර පොඩි පන්ති වල දෙමව්පිය හමුවක් තිබුණා.
සියලු දෙනා ආන් ඉන්නේ. පොඩි පන්තිවලදී මව්පිය හමුවක් තිබුවා. මම හිතන්නේ 11 ළමයි ලොකු ළමයි. දෙමව්පිය හමුවක් තියන්න ඕන වෙන එකක් නැහැ. එයාලා මෙහෙම කරන්නේ. දැන් මේක දැන් අපි දැන් මේක 11 පන්තියනේ. ඔයාලට තේරෙනවද මම ගන්න විදිය හොඳද නරකද කියලා ඔයාලා තේරුම් ගන්න. කියලා දෙන විදිය හොඳද නරකද කියලා ඔයාලා තේරුම් ගන්න. මම ගැන ලොකු විස්තර දෙන්න යන්නේ නැහැ. කරන විදිය ඉස්සෙල්ලා මම කියන්න කරන විදිය ඔයාලට කියන්න ඕනනේ. දැන් මම ඔයාලට මේ පාඩම සාමාන්‍ය මට්ටමට හරි පුළුවන් කරානේ. ඊට පස්සේ ප්‍රස්ථාර පාඩම ඒව නියමයට කියලා දෙනවා. ප්‍රස්ථාර නියමයටම කියලා දෙනවා. එකක් නෑර දශමයක් නෑර විභාගයට ගානත් එක්ක කියලා දෙනවා. නිර්මාණ කුලක සම්භාවිතාව මේ පාඩම් වල මුල ඉඳලා අච්චුපත අල්ලගෙන ඒක කරන්නේ නැහැ. අච්චුපත ඉස්කෝලෙන් ඕනනම් කරගන්න 11 අච්චුපත විතරක් කරලා ළමයිට වැඩක් නැහැ ඒකයි. ගණිතයේ තියෙන සියලුම දේවල් ඔයාලට උගන්වනවා මේ තව මාස 10ක් තියෙනවනේ විභාගයට ඔයාලට. මාස 10ක් 11ක් විතර වෙයි. ඒ කාලය ඇතුළත ඔයාලට ගණන් වල තියෙන සියලුම දේවල් උගන්වනවා. දැන් තාම කරේ එක පාඩමයි. ඊට පස්සේ ළමයි මෙහෙමයි. අන්තිමට මාස 4ක්. දැන් පහුවෙන්න උගන්නන කාලය වැඩි වෙන්න පුළුවන්. පැය දෙක නෙවෙයි. සතිය දවස් දෙකක් විතර කොහොමද මන් දානවා. පැය මේ දෙමාපිය රැස්වීම නොතිය මම මේ ඔයාලටම කියන්න හදන්නේ ඒක. ඔයාලා ලොකු ළමයි හින්දා දෙමාපිය රැස්වීම ඕනේ නැහැ නේ. තේරෙනවනේ හරි. ඊට පස්සේ මේ අන්තිම මාස 4 ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවක් තියෙනවා. ප්‍රශ්න පත්‍ර දිගටම මාස 4ක් එක දිගට ප්‍රශ්න පත්‍ර විතරයි කරන්නේ. ආදර්ශ ප්‍රශ්න පත්‍ර විභාගයට එන ඉලක්ක කරු ප්‍රශ්න පත්‍ර මාස 4ක් එක දිගට කරනවා. ඒ කරන්නේ මේ පාඩම් මේ විදිහට කියලා දීලා ඉවර වෙලා අන්තිම මාස 4. එහෙම කියලා නොදී පේපර් කරන්න බෑ කොහොමවත්. පාඩම් ටික ඔක්කොම ඉවර කරනවා මාස 4කට කලින්. මුළු ගණන් සිලබස් එකම මාස 4කට කලින් ඉවර කරනවා. ඉවර කළා අන්තිම මාස 4 පේපර් විතරක් කරන මාස 4ක්. ඒ ටික කරාම ඉතින් ඒකත් දාන්න බැරි නම් වැඩක් නැහැ. හරි. ඒක තමයි නම ක්ලාස් එක කරන විදිය. හැබැයි මේක මෙහෙමයි. අපි ජනවාරි මාසේ නොමිලේ කරා. හැබැයි ළමයි දිගටම නොමිලේ කරන්න අමාරුයි. හේතුව ලොකු වියදම් ටිකක් යනවා. වියදම් ටික මම ඕන කෙටියෙන් කියන Zoom වලට යනවා. Zoom වලට පැකේජ් එකට ලොකු ගාණක් යනවා. අර විනාඩි 4න් කට් වෙන එකට වෙන්නේ අපේ ගාව තියෙන්නේ. ඒක ලොකු ගාණක් යනවා ගණන් කියන්නේ නැහැ මම. ඊට පස්සේ මේ ආයතනයක් කරා තමයි කරන්නේ මේක. මින් ඉස්සරහට අර ඔයාලට වෙබ්සයිට් එකක් නිර්මාණය කරලා ඒ වෙබ්සයිට් එක කරා තමයි ඉස්සරහට වැඩ කරන්නේ. ඒ වෙබ්සයිට් එකේ සියලුම පාඩම් වල වීඩියෝ ඔයාලට තව මාස දෙකක් විතර ගියාට පස්සේ ඔයාලට සංඛ්‍යාවේ වීඩියෝ බලන්න ඕනොත් ඒ වෙබ්සයිට් එකේ අපි දානවා. ඒක අපේ ළමයිට විතරයි බලන්න පුළුවන්. ලොකු මුදලක් වැය වෙනවා හොඳේ. අහගන්න. ඊට පස්සේ ඔය YouTube දාන්න ගියාම ඒවට අප්ලෝඩ් කරන්න ඒවට වෙනම කෙනෙක් වැඩ කරන ඒවට. දැන් මට සේරම කරන්න බෑනේ. ඒකින්ද අපි මේ තීරණය කරා පොඩි මුදලක් අය කරන්න. පොඩි මුදලක් ඒක. ඒ මුදල වලට මම කියන්නම් පෙබරවාරි මාර්තු අප්‍රේල් ඔය මාස 3ටම අය කරන්නේ 1200යි. මාස 3ටම අය කරනවා 1200 වගේ පොඩි මුදලක්. හොඳේ 1200 කියන්නේ එක මාසෙට 1200 නෙවෙයි. හොඳේ ඔක වර්ධවා තේරුම් ගන්න එපා. ඕනම් බෙදලා බලන්න 3ෙන් බෙදුවම එක මාසයකට වැටෙන්නේ 400යි. හොඳේ සමහර අය වරද්ද ගන්නවා. අපේ ළමයි වරද්ද ගන්න එකක් නැහැ. 11 ළමයි වරද්දන්නේ නැහැ නේ. ඔක මාස 3ටම අය කිරීම 1200යි. ඒක වියදම් ටිකක් කරනවා කොහොමද සතිය දවස් දෙකකුත් කළා. තව ගොඩාක් වැඩ කරසුකුත් කළා. ටිකටම අපිට නිකන් කරන්න අමාරුයි. මාසෙට 400ක් වගේ තමයි මුදල. මේ මාස 3ටම 1200 කියන්නේ එක මාසයකට 400යිනේ. ඒ තුනේම එක සැරේ තමයි ගෙවන්න ඕන. 1200ක් ගෙවන්න.
මේ 1200 ගෙවුවට පස්සේ ආයෙ ඔයාලට ගෙවන්න වෙන්නේ මැයි වල. 1200 ගෙවුවට පස්සේ ආයෙ ගෙවන්න තියෙන්නේ මැයි වල. අවුරුදු දෙකක් පස්සේ. එතකොට මේ එක පොඩි මුදලක් අය කරන්නේ. හේතුව මේ නඩත්තු වියදම් අපෙන් ඔයාලගෙන් අය කරන්න වෙනවා. ඒක ගෙවන්න අපි දිනයක් දීලා තියෙන ළමයි. 16 දින හෝ 16 හෝ ඊට පෙර 16 දින හෝ ඊට පෙර තමයි ගෙවන්න ඕන. ඒ ගෙවන්න ඕන බැංකු විස්තර ටික ඔක්කොම ගෲප් එකට දාන්නම්. හරි. 16 හෝ ඊට පෙර තමයි ගෙවන්න ඕන. ඒ මේ 1200 ගෙවන්නේ මේ මාස 3ටම. ඒක මතක තියාගන්න. හරි. සාමාන්‍ය 11 වසර පන්තිය රුපියල් 18 විතරනේ යන්නේ. 800යි 1000යි. දැන් මං ගිය අවුරුද්ද කරේ ගියවුරුද්ද දැන් මේ මාර්තු වල ඔලෙල් ලියන අයට එයාට කරන්නේ මාසෙට 800 ගානේ. ඔයාට මාසෙට 400 වැටෙනවා ඔයාට එතකොට. ලොකු ගාණක් අඩු කරා. හරි. ඒ ගෙවන විදිහ ඊට පස්සේ විස්තර ඔක්කොම දැනුම් දෙන්නම් ගෲප් එකට. 16 දිනට පෙර තමයි ගෙවන්න ඕන. හරි ඒක දෙමාපිය රැස්වීමක් කියලා කියන්න හිටියේ. අද රැස්වීම නොතියම කිව්වනේ ඔයාලා ලොකු ළමයිනේ තේරෙනවනේ. හරි. පන්තිය හොඳයි කියලා හිතනවා නම් දිගටම සහභාගී වෙන්න. බලමු. ඊට පස්සේ ළමයි මෙහෙමයි. බලන්නකෝ. මේක තව ප්‍රශ්නයක් අහනවා. දැන් ඔයාලා මතක තියාගත්තනේ නේ මැසේජ් දාන්න බෑ උගන්නද්දි කවුරුවත් අහන් ඉන්න. උගන්නද්දි මැසේජ් දාන්න එපා. අහන් ඉන්න. හරි. දැන් අපි බලාගත්තනේ ළමයි ඉන්න ඔක්කොම ගොවිය ගාන 180 කියලා ආවනේ. ඔන්න ඉන්න මුළු ගොවිය ගාන 180 කියලා ආවා. ඒක මතක තියාගන්න. ඉන්නේ ගොවිය ඔක්කොම 180යි. ඒක හිතේ තියන් කියවමු ළමයි. හතරවෙනි කොටස කියවමු. හතරවෙනි කොටස උඩින් තේලියත් එක්ක කියවමු. වසරකට පසු බටු වගා කරමින් සිටි ගොවීන්ගෙන් 20ක් 20 දෙනෙක් එළවලු වගා කිරීම නතර කළහ. හරි. වසරක් ගියාට පස්සේ මේ බටු වගාපු ගොවියෝ ඉන්දියාවේ ළමයි 60ක් මතකයි. ඕන 120 නම් ගොවිය 60 ගුවනේ. මේ 60 දෙනාගෙන් 20 දෙනෙක් වගා කරන එක නැවැත්තුවලු. ඒක රට යන්නේ නැති. හරි. මොකක් හරි කරන්නේ නැති. 20 දෙනෙක් තමයි එළවලු වගා කරන එක නවත්තලා. එහෙනම් මම දැන් අහන්නේ දැන් ඉන්න ගොවියෝ ගාන මට කියන්න. මැසේජ් කරලා දැන් ඉන්න ගොවියෝ ගාන මුළු ගොවියෝ ගාන 20 දෙනෙක් වගා කරන එක නැවැත්තුවලු. දැන් ඉන්න මුළු ගොවියෝ ගාන එවන්න මට. මම අහන්නේ දැන් ඉන්න මුළු ගොවියෝ ගාන. මේ පොඩයිනේ ඔය ටික දෙනේ වරද්දන මේමකෝ. මං ඇහුවේ දැන් ඉන්න බටු වවන ගොවියෝ නෙවෙයි. ඉන්න මුළු ගොවියෝ ගාන. ඉන්න මුළු ගොවියෝ ගාන නෙවෙයි. ආ වෙරි ගුඩ්. හරි උත්තර එනවා දැන්. කලින් ඔක්කොම හිටියානේ ගොවියෝ 180ක්. මතකයි. මුළු ගොවියෝ ගාන කලින් කොට සෙව්වේ 180යි. ඉතින් 180ෙන් 20 දෙනානේ වගා කරන එක නැවැත්තුවේ. මේ බටු වවන ගොවියෝ 20ක් නේ වැඩේ නැවැත්තුවේ. ඉතින් 180ෙන් 20ක් වැඩේ නැවැත්තුවා නම් තව 160ක් වගා කරන එක කරනව නේද ළමයි? හරි. එහෙනම් වගා කරන දැන් වගා කරන්න ඉන්නේ ගොවියෝ 160යි නේද ළමයි? කොහොම ගොවියෝ හිටියා? සියලුම ගොවියෝ ගාන 180ක් හිටියනේ. ඒ 180ෙන් 20 දෙනෙක් වගා කරන එක නැවැත්තුවා.
මුළු ගොවිය ගාන 180 කියලා කලින් හෙවුනේ 20 දෙනෙක් තමයි වැඩේ නැවැත්තුවේ. එහෙනම් දැන් ඉතිරි වෙලා ඉන්නව ගොවිය 160. කොට මතක තියාගන්න. හරි. ගොවියෝ ඉන්න 160. දැන් මම ඊළඟට ප්‍රශ්නයක් අහනවා. ගොවියෝ 160ක් ඉතුරුනානේ. ඒ 160න් අහන්නේ මේකයි. බටු අවන ගොවියෝ කීයක් ඉන්නවද? දැන් උත්තරේ වන්න. දැන් මට කියන්න දැන් බටු අවන්න ගොවියෝ කීයක් ඉන්නවද? අන්න දැන් හරි උත්තරේ නෝ very good. ගොඩාක් අය දාන බටු අවන්න ඉතුරුනේ 40යි කියලා. හොඳයි ළමයි හොඳයි ඇති. මේ බලන්න. මෙතන කෝණේ 120 නම් බටු අවන ගොවියෝ 60 ගෝ මතකයි. 60යිනේ. 60න් 20 දෙනෙක් වැඩේ නැවැත්තුවනේ. එහෙනම් බටු අවන ගොවියෝ 60න් 20 දෙනෙක් වගා ගන්න එක නැවැත්තුව නම් ඉතිරි වෙන්නේ ගොවියෝ 40 දෙනයි නේද ළමයි? බටු අවන්න ඉතිරි වෙන්නේ ගොවියෝ 40 දෙනයි. බටු අවන ගොවියෝ වෙන්නේ 40 දෙනයි. 40යි. මුළු ගාන 160යි. දැන් බලමු. දැන් දෙවෙනි අවුරුද්දේ බලනකොට ඔයාලා හිතන්නේ මෙහෙමයි. දෙවෙනි අවුරුද්ද ගැන සලකනකොට ඉන්නේ ඔක්කොම මුළු ගොවියෝ ගාන 160යි ළමයි. ඒ 160 නෝ බටු අවනයි ඉන්නේ 40යි නේද ළමයි? ඔයාලා හරියට උත්තර දුන්නනේ. දැන් මුළු ගොවියෝ ඉතුරුනේ 160යි. ඒකෙන් බටු අවනයි ඉන්නේ 40යි. 160න් 40යි. හරි. දැන් බලමු. දැන් අහනවා මෙන්න මෙහෙම දෙවෙනි කොටස බලමු. වෙනස් වූ දත්ත සලකා ඇඳ ඇති නව වට ප්‍රස්ථාරයක බටු වගා කරන ගොවීන් නිරූපණය කෙරෙන කේන්ද්‍රික ඛණ්ඩයේ කේන්ද්‍ර කෝණයේ විශාලත්වය. හරි. ළමයි දැන් ඉන්න ගණන් වෙනස් වුණානේ. මේ අහගන්නකෝ. ඉන්න ගණන් වෙනස් වුණා. වෙනස් වුණොත් අපිට අලුත් වට ප්‍රස්ථාරයක් අඳින්න ඕනනේ. දැන් දත්ත වෙනස් වුණා. එතකොට අඳින වට ප්‍රස්ථාරෙ මීට වැඩි වෙනස් වෙන ඕනේ. ඒ ගොවිය 20ක් ගියාම ගොවිය 20ක් අයින් වුණාම වට ප්‍රස්ථාරය අඳිද්දී අලුතින් අඳින වට ප්‍රස්ථාරය වෙනස් වෙන්න ඕනනේ මීට වඩා. හරි. ඔන්න බලන්න. ඔන්න මම දැන් අලුත් වට ප්‍රස්ථාරය අඳින්න හදන්නේ ඔයාලා අඳින්න එපා. මට කියන්න මෙන්න මේක වටේම කෝණවල එකතුව කීයද කියන්න. වටේම කෝණවල එකතුව. මැසේජ් කරන්න. මේ වටේම කෝණවල එකතුව. දැන් ඇති හරි. 360ලු. වටේම කෝණවල එකතුව 360ලු. අහගන්න දැන් ඇති මැසේජ් නවත්තන්න. මේ වටාව කෝණවල එකතුව 360යි නේ. දැන් මට මෙන්න මේක කියන්න 360යි නවත්තන්න. වටේම කෝණවල එකතුව 360යි. දැන් මට මැසේජ් කරන්න මුළු ගොවියෝ ගාන. දැන් ඉන්නේ ඉතුරුන මුළු ගොවියෝ ගාන. ඉතිරි වුණ මුළු ගොවියෝ ගාන 160යි very good. ඉතුරුනේ 160යි දැන් නවත්තන්න. අහන් ඉන්න දැන් හොඳේ. මැසේජ් එපා. ඉතුරුන මුළු ගොවියෝ ගාන 160යි. ඒ 160න් 40ක් 40 නේද බටු අවන්නේ. බටු අවන ගොවියෝ 60න් 20ක් ගියානේ. බටු අවනයි ඉන්නේ 40ක් නේද ළමයි? හරි. දැන් මේ අහගන්න. දැන් දෙවෙනි අවුරුද්දට ඉතුරුනේ ගොවියෝ 160. ඒ 160න් බටු අවන්නේ 40 දෙනයි ඉතුරුනේ. එහෙනම් බටු අවනේ භාගයක් විදිහට කිව්වොත් ළමයි 160න් 40න් පංගුවක් නේද? එහෙනම් බටු අවන ගොවියෝ ගාන ඇහුවොත් භාගයක් විදිහට ඇහුවොත්
මුළු 160න් 40ක්. බටු ආවන්නේ ඔක්කොම 160න් 42යි නේද? අන්න ඒක තේරුණා නේද උස්සන්? 160න් 42 නේද බටු ආවන්නේ කියලා තේරුණා ළමයි. හරියට පහල දන්නේ නැහැ. දැන් මේ බලන්න. මේක තව පොඩකින් මම ඔයාලට වෙනම ගානක් දෙනවා. එතකොට තේරෙයි තවත්. බලන්න. ළමයි මෙතන වටේම තියෙන්නේ අංශක 360 කියලා ඔයාලා මට කිව්වනේ. වටේම කෝණ එකතුව 360 කියලා කිව්වා. ඒ 360න් බටු ආයයට හම්බ වෙන්නේ මෙන්න මෙච්චර බංගුවක් නේද ළමයි? අංශක 360න් මෙච්චර භාගයක් නේද බටු ආයයට දෙන්නේ? බලමු සුළු කරලා. මේ බිඳුව කැපෙනවා. 4ට 4 එකයි 16ට 4 4යි. මේ 360 බෙදන්න ඕන 4න් අංශක 90යි. එහෙනම් බටු ආරයට හම්බ වෙන ළමයි අංශක 90යි. ඔන්න හැදුවා 4 වෙනි කොටස. ඒක ලියාගන්න. ඒක නොතේරුණ අයට දැන් මම ඊළඟට ගානක් දෙනවා. ඒකෙන් තේරෙවි. හරි. මේ කෝණේ හෙවුවනේ අපි 90 කියලා. ඊළඟට මම ඔයාලට කෝණ හොයන විදිය කියලා දෙන්න ළමයි. සම්පූර්ණ ගානකින් කියලා දෙන්න. එතකොට තේරෙයි. මේ ටික ලියාගෙන ඉවරද? මකන්න ඇහුවේ. ඔයාලට ඊළඟ දවසේ එතකොට අලුත් පාඩමක් පටන් ගන්නවා. ඊළඟ දවසේ අලුත් පාඩමක් පටන් ගන්නවා. හරි. අර මේ ටික බැලුවා. බලමු. එක පන්තියක ඔයින් සියලුම දෙනා මෙහෙ බලා ගන්න. ඔයින් එක පන්තියක ළමයි ටිකක් ඉඳලා තියෙනවා. එක පන්තියක ළමයි ටිකක් ඉඳලා තියෙනවා. ඒ ළමයිගෙන් අහලා තියෙනවා මෙහෙම. එයාලා වඩාත් කැමති ක්‍රීඩාව මොකද්ද කියලා අහලා තියෙනවා. පන්තික ළමයි ටිකක් ඉඳලා තියෙනවා. එයාලගෙන් අහලා දෙනවා වඩාත් කැමති ක්‍රීඩාව. හරි. ක්‍රිකට් ක්‍රීඩාවට කැමති ළමයි ඉඳලා තියෙනවා 45.
ඒ පන්ති ක්‍රිකට් වලට කැමති අය ඉඳලා තියෙනවා 45. එල් වලට කැමති අය 10 දෙනා ඉඳලා තියෙනවා. අත්පන්දු වලට කැමති අය ඉඳලා තියෙනවා. අත්පන්දු කියන්නේ වොලිබෝල් 35. බලන්න. මෙන්න මම දීලා ළමයි කැමැත්ත දක්වපු හැටි. 45 දෙනෙක් ක්‍රිකට් වලට කැමති. වඩාත් කැමති ක්‍රීඩාව ක්‍රිකට්. 10 දෙනෙක්ගේ වඩාත් කැමති ක්‍රීඩාව එල්ලේ. 35 දෙනෙක්ගේ වඩාත් කැමති ක්‍රීඩාව අත්පන්දු. ඔයාලට කිව්වොත් ළමයි මෙන්න මේ දත්ත සඳහා වට ප්‍රස්ථාරයක් අඳින්න කියලා අපි අර කෝණ හොයන්න ඕන නේද ළමයි? බලන්න මේ කෝණ හොයන විදිය මම දැන් කියලා දෙන්නම්. මේ කෝණය කියලා මේ කෝණ ලකුණ දැන් මේ හොඳේ. ක්‍රිකට් සඳහා කෝණය හොයන හැටි බලන්න. හරි. ඔයාලා දන්නව ළමයි මෙන්න මේ වට ප්‍රස්ථාරයේ මේ වටේම කෝණවල එකතුව 360යි. වටේම කෝණවල එකතුව 360යි. වටේම කෝණවල එකතුව 360යි. බලමුකෝ. 45යි 10යි. 45යි 10යි 55යි 55යි 35යි 90යි. පන්ති ඉන්න මුළු ළමයි ගාන 90යි. පන්ති ඉන්න මුළු ළමයි ගාන 90යි. 90න් 45 දෙනෙක් ක්‍රිකට් වලට කැමති නේද ළමයි? එහෙනම් ක්‍රිකට් වලට කැමති භාගය මුළු 90න් 45යි. ක්‍රිකට් වලට කැමති පිරිස මුළු 90න් 45යි නේද ළමයි? ඔක්කොම ඉන්නව ළමයි 90. 90න් 45 ක්‍රිකට් වලට කැමති. හරි. දැන් මේ බලන්න. මෙන්න මේ වටේම එකතුව ළමයි අංශක 360යි නේ. 360න් ක්‍රිකට් වලට කැමති අයට ලබා දෙන කෝණය 360න් 90න් 45ක් නේද ළමයි? මුළු අංශක 360න් 90න් 45ක මංගුවක්. දැන් සුළු කරාම එනවා ළමයි. ක්‍රිකට් සඳහා ගන්න ඕන කෝණය. මේ විදිහ කපල සුළු කරගන්න ඔයාලා දන්නවා. බලමු. උත්තරේදී 180ද කොහෙද එනවා? 180 තමයි එන්නේ. ඒක සුළු කරගන්න. ගාන දෙන්න ළමයි. ලියාගමු අලුත් ගානක් ලියාගන්න. ලියන්න. අලුත් ගානක් අලුත් අංකයක් දාලා ලියන්න. පන්තියක සිටි. පන්තියක සිටි. සිසුන් 90 දෙනෙකුගෙන් පන්තියක සිටි සිසුන් 90 දෙනෙකුගෙන් 90 දෙනෙකුගෙන් ඔවුන් වඩාත් කැමති ඔවුන් වඩාත් කැමති ක්‍රීඩාව විමසූ විට ක්‍රිකට් වලට 45 දෙනෙක්ද එල් වලට 10 දෙනෙක්ද බොඩ් එකේ තියෙන හොඳේ ක්‍රිකට් වලට 45 දෙනෙක්ද එල් වලට 10 දෙනෙක්ද අත්පන්දු වලට 35 දෙනෙක්ද අත්පන්දු වලට 35 දෙනෙක්ද ආදී වශයෙන්
තොරතුරු ලැබුණි ආදී වශයෙන් තොරතුරු ලැබුණි. මෙම තොරතුරු ආදී වශයෙන් තොරතුරු ලැබුණි. මෙම තොරතුරු වට ප්‍රස්ථාරයක දක්වන්න. මෙම තොරතුරු වට ප්‍රස්ථාරයක දක්වන්න. හරි. ඕක ළමයි මේ විදිහට කෝණ තුනම හොයන්න ඕන. ක්‍රිකට් සඳහා කෝණය මේක සුළු කළා වෙනවා. ඉතින් මේ ටික මෙහෙම ලියාගෙන ක්‍රිකට් සඳහා කෝණය මේක සුළු කරලා හොයන්නකෝ. හොයලා ඉල්ලේ සඳහා කෝණයක් හොයන්න ඕන. අත්පන්දු සඳහා අවශ්‍ය වෙන කෝණයක් හොයන්න ඕන. අන්න ඒ ටික සියලුම ළමයි හොයාගන්න කෝණ ටික. හරි. මෙතන ළමයි මෙන්න මේ කබණ්ඩානි දෙකම බෙදලා 45න් 45ට 45 එකයි 90ට 45 දෙකයි. ඉතින් 362කින් බෙදුවොත් 180යි. එහෙනම් ළමයි ක්‍රිකට් සඳහා අවශ්‍ය වෙන අංශ 180ක්. 180ක් කියන්නේ සම්පූර්ණයෙන් මේ වගේ කොටසක්. ඔන්න සම්පූර්ණම ලියන්න දෙක කියන්න විතරක් ලියන්න එපා ක්‍රිකට් කියලාම ලියන්න. මෙන්න මේක අර්ධුතයක් අවශ්‍ය වෙනවා. අංශක 180ක් නේ ළමයි. 180ක් කියන්නේ මේ වගේ සරල කෝණයක්. ඔන්න හරි. ක්‍රිකට් සඳහා කෝණේ හෙව්ව එක ලකුණු කරා. දැන් බලමු එල්ලේ සඳහා අවශ්‍ය වෙන කෝණය. සියලුම දෙනා දැන් මොකුත් කරන්න බලා ගන්න. එල්ලේ සඳහා අවශ්‍ය වෙන කෝණය. අපි දන්නවා මේ වටේම තියෙන්නේ 360යි. වටේම තියෙන්නේ 360යි. 360න් කීයෙන් පංගුවක් එල්ලේ වලට යනවද කියලා බලමු. මෙතන මුළු එකතුව 45යි 10යි 55යි 55යි 35යි 90යි 90න් 10ක් නේද ළමයි එල්ලේ වලට යන්නේ.
එහෙනම් මේ අංශක 360න් 90න් 10ක පංගුවක් එල්ලේ සඳහා වෙන් කරන්න ඕන නේද ළමයි? හරි බලමු. බිංදුවට බිංදුව කැපෙනවා. මේ 360ක් තියෙනවා යට තියෙනවා 9ක්. 360 බෙදන්න 9න්. 369න් බෙදුවා 40යි. එහෙනම් මෙන්න මෙතන ඉඳලා අංශක 40ක් මනින්න ඕන කෝණමාන තියලා. මෙන්න මේකේ අංශක 40ක් මනින්න. මැනලා ඒක එල්ලේ කියලා ලියන්න. පිටින් ඊතල ගහලා එල්ලේ කියලා ලිව්වත් කමන්නේ නැහැ. ඒතර ඉතිරි එක සාමාන්‍යයෙන් කෝණේ හොයන්න දෙයක්වත් නැහැ. මේ වගේ හොයන්න දෙයක් නැහැ. ඉතිරි එකෙන් හිතා ගන්න පුළුවන් නේ ළමයි. මේ අත උස්සන්න වටප්‍රස්ථාන අඳින්න තේරුම් ළමයි. කැමරා එකට අත උස්සන්න රයිට් හෑන්ඩ් කියන එකක් දාන්න පොඩ්ඩක්. මේ වගේ කෝණ හොයන්න තේරුම් ළමයි අත උස්සන්න. කැමරා එකටත් අත උස්සන්න. හරි. ඔක ගොඩක් අයට තේරිලා. එහෙනම් ළමයි මෙහෙමයි. ඔයාලට පන්ති කෙරෙන විදිය කිව්වනේ. අර දෙමාපිය රැස්වීම ඔයාලට තමයි කිව්වේ. වෙන පන්ති වල මම දෙමාපිය රැස්වීමක් ගත්තා ඔයාලගේ එහෙම ඕනේ නැහැ. විස්තරේ ඔක්කොම කිව්වනේ. එහෙනම් ළමයි මේක වඩප්‍රස්ථාරයක් ඇඳලා ඉවරයි. මේක දාන්න අත්පන්දු කියලා. මෙතන 180යි මෙතන 40යි 220යි. ඒතර මේක 360න් 220 අඩු කරාම 140යි. ඒක නිකන් හොයන්න පුළුවන්. හරි. එහෙනම් ළමයි සංඛ්‍යානය කියන පාඩම උගන්නන මම ඔයාලට අවුරුදු 2ක පාස් පේපර් කරා. ගිය සතියේ පාස් පේපර් ගණන් දෙකක් කරානේ ළමයි. හරි. එහෙනම් පාඩම මෙතනින් නවත්තනවා. මේව නැවැත්තුවට ළමයි ඉස්සරහට මේ සංඛ්‍යානයේ ගණන් පේපර් කරද්දි ගොඩාක් අහු වෙනවා. ඒ ටික කරලා ගියාම අනිවාර්යෙන් මං කියනවා ඔයාලට මං ගාන හදවනවයි කියලා. ඒ ටික කරලා ගියාම සාමාන්‍ය පෙළ පේපර් එකේ ඔයාලා අනිවාර්යෙන්ම ගාන හදනවා. මෙහිමත් කළ පේපරුත් කරලා ගියාම එතකොට ඔයාලට නැවත පන්ති තියෙනවා බ්‍රහස්පතින්දා 7ට. එහෙනම් එදාට එන්න සියලුම ළමයි ආයිබන් අර පන්ති ගාස්තු ගෙවන්න තියෙන අන්තිම දවස මේ 16 ඒ විස්තර ගෲප් එකට දාන්න. ආයිබන් එහෙනම් සියලුම ළමයිට. හරි.